සාමාන්‍ය 1948ට කලින් ලෝකේ සෞඛ්‍ය කියන එක සඳහා විශේෂ නිර්වචනයක් ඉදිරිපත් කළ තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය. World Health Organization. ඒතර ඒගොල්ලෝ කිව්වේ health කියලා කියන්නේ absence of disease. රෝගාබාධ වලින් තොරව සිටීම. absence of pain. වේදනාවන්ගෙන් තොරව සිටීම. යම් කිසි පුද්ගලයෙකුට පුළුවන් නම් වේදනාවන්ගෙන් තොරව ඉන්න, රෝගාබාධ වලින් තොරව ඉන්න, එයා healthy. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න. හැබැයි පසු කාලීනව තේරුණා ඒගොල්ලන්ට පුද්ගලයාගේ සෞඛ්‍ය සහ ශාරීරික යෝග්‍යතාවය කියන දෙකම රඳාපවතින එයාගේ පරිසරය වගේම එයාගේ සමාජයේ ඉන්න අනිකුත් මිනිසුන්ගේ ක්‍රියාකාරකම බලපාන. ඒ නිසා පුද්ගලයාගේ පරිසරයේ සහ අනිත් එයා ඇසෝෂියේට් කරන අනිත් අයගේ ආශ්‍රය සහ ඒ බලපෑම නිසා සිද්ධ වෙන ඉමෝෂනල් චේන්ජස් අපේ හැඟීම් දැනීම් වල සිද්ධ වෙන වෙනස්කම් අනුව ශරීරයේ විශාල වශයෙන් සෞඛ්‍ය පිරිහෙන ආකාරයේ දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ 1948 වගේ කාලයක නිර්වචනයක් ඉදිරිපත් කරා පුද්ගලයාගේ සෞඛ්‍ය කියලා කියන්නේ සුදේ වේදනාවන්ගෙන් සහ රෝගාබාධ වලින් තොරව සිටීම පමණක් නෙමෙයි එයාගේ ශාරීරික මානසික ආධ්‍යාත්මික සහ සමාජීය සුවතාවය සමාජීය සුව සම්පන්න බව. ඒකට හෙල්ත් ඇන්ඩ් ෆිට්නස් කියලා කියන්නේ හෙල්ත් එක ගත්තොත් හෙල්ත් කියලා කියන්නේ අතිශයින්ම පුළුල් විෂයක්. ඒකේ කායික පැත්තක් තියෙනවා, මානසික පැත්තක් තියෙනවා, භාවාත්මක පැත්තක් තියෙනවා, සමාජීය පැත්තක් තියෙනවා, ආධ්‍යාත්මික පැත්තක් තියෙනවා. ඒතකොට මෙන්න මේ වගේ පුළුල් සංකල්පයක් හෙල්ත් එක කියන්නේ. ඒතකොට අවාසනාවකට වගේ ලෝකේ ගොඩක් රටවල් විශේෂයෙන්ම දියුණු වෙමින් පවතිනවා කියලා කියන මේ රටවල් වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි හෙල්ත් කියනකොට අපිට මතක් වෙන්නේ doctors, drugs, hospitals. සාහ විවිධ ලෙඩ රෝග ප්‍රමාණයක් තමයි අපිට මතක් වෙන්නේ හෙල්ත් කියනවා. හැබැයි හෙල්ත් කියලා කියන්නේ ඒක නෙමෙයි. ඒ නිසා අපි දැන් අලුතෙන් මොඩල් එකක් ගැන කතා කරනවා. එකක් තමයි දැන් අපි දන්න prevention of disease. prevention of disease. तर අපි හිතාගෙන ඉන්නවා හෙල්ත් කියලා කියන්නේ prevention of disease. හැබැයි ඇත්තටම හෙල්ත් කියලා කියන්නේ හෙල්ත් අංශයේ ගණය වෙලා තමයි වදනවත් වෙනවා. ඒ වගේ අපි මහන්සියෙන් කටකිරීමකින් වෙලාව යොදවලා අපේ හෙල්ත් කන්ඩිෂන් එක ඉම්ප්‍රූව් කරනවා. එහෙනම් හෙල්ත් කියලා කියන්නේ තාම පුළුල් කන්ද. මේකේම අනිත් පැත්ත තමයි අපි තව පැත්තකට කතා කරනවා වෙල්නස් කියන්නේ. වෙල්නස්. එතකොට වෙල්නස් කියලා කියන්නේ සිංහලෙන් සුවතාව. How do you feel? How good do you feel? අපි සාමාන්‍ය මොන කෙනෙක් කවුනා මාන්නේ hello how are you? නැත්නම් කොහොමද මචං කියලා. ඒ අහන්නේ නැත්නම් අපිට වෙනස කියන්නේ. ඒතර අපි okay fine. You are doing fine. හරි අපිට hina වෙලා උත්තරයක් දෙන්න පුළුවන් නම් අපිට සුවතාවය ගැන යම නිගීමක් ඇති කරගන්න පුළුවන්. ඒතර සුවතාවයේ තියෙන එකේ තියෙනවා health එකේ තියෙන physical, psychological, spiritual, social මේ වගේ තියෙන කොටස් එක්ක වෙල්නස් එකේ තියෙනවා අපි 7 components කියලා components හතක්. physical, psychological, social, spiritual, emotional, environmental, occupational, intellectual මෙහෙම components හතක් ගැන කතා කරනවා වෙල්නස් එකේ. components හතක්. එතකොට පුද්ගලයාගේ physically දැන් ඔයා gym එකට ඇවිල්ලා physical fitness ඔයාට විනාඩියකට push ups කීයක් කරන්න පුළුවන්. විනාඩියකට crunches කීයක් කරන්න පුළුවන්. किलो 50 weight taking full squat කීයක් repetitions කරන්න පුළුවන්. ඔගේ අපිට physical qualities අපේ muscle endurance එක, muscle size එක, lean weight එක තියාගන්න එක, fat එක අඩු කරගෙන මේ physical composition, physical components achieve කරන්න පුළුවන්. හරි. හැබැයි ඒකෙන් විතරක් අපිට කියන්න බෑ ඔයා fit and healthy කියලා. සමහරවිට ඔයාලට පැයට කිලෝමීටර් 8ක විතර වේගෙන් treadmill එකේ එක දිගට පැයක් දුවන්න පුළුවන්. treadmill එකේ. ඒකට වගේ හොඳ cardio fitness එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඔයාලට non stop 1 hour functional crossfit training එකක් මේ රුවන්ලා දෙන workout එකක් කරන්න පුළුවන් වෙනවා. වෙන්න පුළුවන්. වගේ endurance level එක හොඳයි. හැබැයි ඒක healthy and fit කියලා කියන්නේ. මේ පැතිලේ තව components තියෙනවා. ඔයා ගොඩක් workout කරන්න පුළුවන් හොඳට. හැබැයි ඔයා extremely stressful. ඔයාට job එක පැත්තෙන් tremendous stress එකක් තියෙනවා. ඉතින් එතකොට ඔයාගේ ඒක disturb වෙනවා. ඔයාගේ intellectual wellness එකට ඔයාගේ අර මේ emotional wellness එකට effect වෙනවා. ඒකට ඒවත් manage කරගන්න. අන්න මේ වගේ මේක පුළුල් සංකල්පයක්. health fitness wellness. fitness කියන වචන නිකන් කිව්වොත් අපි මේක බෙදනවා දල වශයෙන් කොටස් දෙකකට. ප්‍රධාන කොටස් දෙකකට. physical fitness. health related fitness. පුද්ගලයාගේ සෞඛ්‍ය සංවර්ධනය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය වෙන
योग्यता गुणांक मांसपेशियों शक्ति मांसपेशियों दरा ගැනීම හැකියාව නම්‍යතාවය කායික නම්‍යතාව flexibility cardiorespiratory fitness අපේ oxygen capacity එක අද ළමනි පද්ධතිය දරා ගැනීම හැකියාව ඊළඟදී ideal body composition වාගේ body fat කොච්චරක් අරියෙන්ද තියෙන්නේ leanness එක කොච්චරක් හොඳට තියෙනවද උසේ frame එකේ හැටියට හොඳ පරක්කුවට තියෙනවද කියන කාරණා එතන කාරණා පහක් හයක් කතා කරනවා අනිත් එක තමයි skill related fitness ඒක ගොඩක් වෙලාවට අපි කතා කරන sports related fitness ක්‍රීඩා කුසලතාවය සඳහා අවශ්‍ය යෝග්‍යතා ගුණාංක කියලා වේගය ජවය බලය උගහිතාවය ක්‍රමබරතාවය reaction time speed power agility coordination reaction time මේ වගේ qualities ඒවා ගොඩක්ම අපේ ක්‍රීඩාවල හැබැයි අපිට මේ skill related fitness යම්තා ප්‍රමාණයකට අවශ්‍ය වෙන අපේ දිනදා ජීවිතේ උදාහරණයක් විදිහට ඔයාලට හදිසි පණිවිඩයක් කියන්න ගෙවල් දෙකක් විතර එහා පැත්තේ තියෙන ඔයගේ යාළුවාගේ ගෙදරට දුවලා යන්න එනවා වාට ස්පීඩ් කියන දේ වෙලාවක ඕනයි වේගෙන් දුවලා යනවා හදිසි අනතුරකින් බේරෙන්න වාට රියැක්ෂන් ටයිම් කියන කොනයි ඔයා පාරේ යද්දී යනවා දැක්කේ නෑ කිස සර්පෙක් නයිට් වෙන්න පුළුවන් පොළඟින් වෙන්න පුළුවන් ඔයාට රියැක්ෂන් ටයිම් නැති වුණොත් සර්පය අදස්ස කරන්න පුළුවන් රියැක්ෂන් ටයිම් ප්‍රතිචාර දක්වීමේ කාලය කියන කොනයි නෝ අපිට සාමාන්‍ය ඒක ක්‍රීඩකයෙකුට විතරක් නෙවෙයි ක්‍රීඩකයෙකුට පිස්ටල් එක ෆයර් කරනකොට ටේක් ඔෆ් එක ගන්න විතරක් නෙවෙයි අවශ්‍යයි දිනදා ජීවිතේ ඒක ඕනේ ඔයාගේ රියැක්ෂන් ටයිම් එක නැතිලා ඔයාට හරියට ගියර් එක මාරු කරගන්න බැරුවම බ්‍රේක් පැඩල් එක පා ගන්න බැරුවම ඇක්සිඩන්ට් එකක් ඒකට ඇක්සිඩන්ට් එක ගොඩක් දැන් ඔයා ඇල්කොහොල් අරගෙන ඩ්‍රයිව් කරනකොට ඩෝන්ට් ඩ්‍රින්ක් ඇන්ඩ් ඩ්‍රයිව් කියන්නේ ඒකයි ඒ වගේ රියැක්ෂන් ටයිම් එක බ්ලොක් වෙනවා ඒක ඇක්සිඩන්ට් ප්‍රොබ්ලම් ඒක සාමාන්‍ය ජීවිතේට මේ ඔක්කොම අවශ්‍යයි හෙල්ත් රිලේටඩ් ෆිට්නස් එක ඒ නිසා මතක තියාගන්න වෙල්නස් කියලා කියන්නේ ගොඩක් ලොකු මුළු සංකල්පයක් වෙල්නස් කියන එක ඇතුලේ හෙල්ත් කියන එකක් තියෙනවා හෙල්ත් වෙල්නස් දෙකම ඇතුලේ තියෙනවා මේ ෆිසිකල් ෆිට්නස් කියන ඒ නිසා මේවා කියන වෙනස් ක්වොලිටිස් අපි අපේ ලයිෆ් ස්ටයිල් එක තුලින් ඇති කර ගන්න ඕනේ right එහෙනම් බලමු දැන් ලෝකයේ විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ diseases and prevention of diseases දෙතෙන් මම ඉස්සරහට අපි කතා කරන මාතෘකාවලදී කියන්න අපිට දැනට ලෝකයේ තියෙන සෞඛ්‍ය සේවාවේ සහ අපිට ලැබෙන සෞඛ්‍ය සේවාවේ තියෙන ලොකු ප්‍රශ්න So, if I am going to say something bad about Western medicine or whatever, it's not about the practitioner, it's not about the doctors, it's about the education that the medical students get from the medical colleges. That's a very big problem because they don't know how to create health. They are talking about prevention and curing of disease. එතකොට වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්‍රේටස් කියලා තියෙන්නේ cure reality. Curing is bring back to the original position, original condition, which will never happen. Right? So, glass ya කැඩුවාම ඒක original level එකට ගන්න බෑ. ඒ crack එක තියෙනවා සුපර් ග්ලූ දාලා ඇලුවා. ඒ වගේ තමයි. Right? It is a curing is impossible. Cure reality. Comfort most, console old age කියලා තමයි වෛද්‍ය විද්‍යාවේ කියන්නේ. ඒ නිසා creation health is something else and prevention disease is something else. Right? It is a මේකේ ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා අපි කතා කරන්නේ මොකද්ද? Health creation. Health එක create කරාම prevention එක automatically ආයෙ ගන්න අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක්. ඒ නිසා health creation පැත්තේ තමයි අපි එහෙනම් සමහර වෛද්‍යවරු මේ පිළිබඳව අවබෝධයකින් ඉන්නවා. Health creation එක පිළිබඳව. එතකොට doctors supposed to prescribe as less as possible drugs. already වෛද්‍යවරයෙක් කියනවා නම් මේ ලෙඩේට බෙහෙත් අවශ්‍ය නැහැ මෙන්න මේ ටික කරන්න you will be fine කියලා is the best doctor right not giving you a one A4 sheet of list of drugs right okay now how we are going to lose health right දැන් ගොඩක් වෙලාවට අපි දන්නවා අපේ දැනට අවුරුදු 100ක කාල සීමාවක් ගත්තොත් අවුරුදු 100 කාල සීමාවක් ඇතුළත ලංකාව යටත් විදිත බලන්නේ නිදහස් වුණා කියලා කියනවා හැබැයි ඒක තරහකාරයක බොරුවක් හරි එහෙම එකක් නැහැ ඉතින් ඒ නිසා කෙසේ වෙතත් අපේ ජීවන රටාවේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. මෙන්න මේක බලපාලා තියෙනවා අපේ ලොකු මේ නෙගටිව් චේන්ජස් තමයි. ඒ නිසා පළවෙනියටම අපි කතා කරන්නේ සයිකොලොජිකල් ෆැක්ටර්ස්. සයිකොලොජිකල් ෆැක්ටර්ස් තමයි ගොඩක් වෙලාවට අපේ හෙල්ත් එක නැති කරන්නේ. මානසික කාරණා. එක anger අපිට තරහ මොනවද අපිට අපි ගැන තරහ යනවා අපිට තව කෙනෙක් ගැන තරහ යනවා අර ඔබ්වියස් දෙයක් අපේ රැකියාව ගැන අපේ වෘත්තිය ගැන අපේ වාහන ගැන අපේ ගේ දොර ගැන දැන් මේ වතුර හොඳටම වගේ ඉතින් වා දන්නේ නැත්නම් මොකක් හරි සිදුරක් ඇදලා ඔන්න වතුර වෙනවා ඉතින් තරහයි
Kalau kalau dia punya, lalu mewah सीट के मार्ग पर लगते का बिना आए वाले एक वाके वाहन है टिंकरिंग की मनोहर प्रश्न के ला वाहन है दूल्हा वाले ना मैं दास होता है प्रश्न है तारा है एंगर ये तो मेक अभी क्रोध के लग अभी क्रोध करना अभी व्यापारे नाया बेला इन नाया करो क्या ना अभी तारा है वो अभी नाया काय कर करती ना एक गांधी देखना तारा है तो एंगर एंगर किए नहीं कर ये मतलब का क्रोध किए नहीं कर මේක අවුරුදු 5000ක් විතර වර්ණ කාරණයක් මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කියන නම්බර ඇංගර් මොකද වෛද්‍යවරු කියනවා ඇංගර් කියන එකට ඉස්සරහින් D එකක් දාපුවම ඩේන්ජර් වෙනවා so it's very dangerous ඒකට ඇංගර් වුණාම වෙන්නේ මම පස්සේ දවසක කතා කරනවා ස්ට්‍රෙස් ඉෆෙක්ට්ස් ගැන ඇංගර් එහෙම නැත්නම් මේ ඉමෝෂන් එක මේ භාවාත්මක බව වෙනස් වීම අර වාගේ කූල් ටෙම්පෝ එක හොට් ටෙම්පෝ එකක් වෙන එක. ඒක වාගේ සෞඛ්‍යයට බලපන් හොදන්න. දැන් මම දන්නවා සමහර මට හම්බෙලා තියෙනවා මගේ කන්සල්ටේෂන් වලදී සමහර සීනියර් එක්සිකියුටිව්ස්ලා කම්පැනි වල පෞද්ගලික සහ රජයේ අංශ දෙකේම ඒගොල්ලෝ අර හැම වෙලේම ඉන්නේ ග්‍රජ් එකක් වෙන්නේ. ග්‍රජ් එකක් අපි කියන්නේ මට ඒ පොර දිරවන්නේ නැහැ කියලා කියන්නේ. දිරවන්නේ. මේබි හස්බන්ඩ් දිරවන්නේ නැහැ, එක්ක වයිෆ් දිරවන්නේ නැහැ, එක්ක යාළුවෙක් දිරවන්නේ එක්ක තමන් අරන් තියෙන සල්ලි දීලා යන තියෙන වාහන දිරවන්නේ එක්ක ලංකාවේ පාරවල් වල යනකොට පාර ලංකාවේ පොලිටිෂියන්ස් ගැන කතා කරලා නැහැ ඒගොල්ලෝ කොහොමද දිරවන්නේ right මේ දිරවන්නේ නැති කතිය අර ග්‍රච් එක ඇංගර් ඔයා දන්නවද ඒ නිසා සමහර විද්වතුන් මේකට නමක් හදලා පාවිච්චි කරනවා එපිඩෙමික් ඩිසීස් එකක් විදියට ග්‍රැජයිටිස් අයිටිස් කියලා වෛද්‍ය විද්‍යාවේ පාවිච්චි වෙන්නේ ඉන්ෆ්ලමේෂන් itis, arthritis, meningitis, gravitis. Samarunnda gravitis. මට මේ ජිම් එකේ හම්බෙලා තියෙනවා gravitis තියෙන එක. සෑහෙන මම යාට උදව් කරා. Unfortunately he is not coming now. I don't know why. Right. Gravitis. අරිම අමාරු health and fitness condition එක improve කරන්න. So මම ඔයාලට මේ අපේ wellness education program එකේ මේ limited time එකේ මම දෙන්නේ ඔයාලට guidelines. You to think and find out more. Right. Bigger anger, sorrowness, sadness, dukkha, dukkeni. විභාගයක් පාස් වෙන්න බැරුණා කියලා දුකෙනි. බිස්නස් ඩීල් එකක් අවුත් කරගන්න බැරුණා කියලා දුකෙනි. ප්‍රොමෝෂන් එක නැහැ කියලා මරකුයි කියලා දුකෙනි. සේල්ස් ටාගට් එක නැහැ කියලා දුකෙනි. දුක. එතකොට මේක ශෝක කියලා. ක්‍රෝධ, ශෝක. දුකෙන් ඉන්නේ. අපරාධේ මම මෙයාව කතා කරන්නේ මට වෙන කෙනෙක් බඳින්න දෙපා. දුකෙන් ඉන්නේ. ඔය මහත්තයරුන්ට එහෙම නිදා දෙන්න එකක් ඕන. නෝනලාට කිසිත්. ඉතින් ඒක දුකයි. මේ ගේ මෙහෙම නෙවෙයි හදන්න තිබ්බේ. මට මේ වාහනේ නෙවෙයි මේ ගන්න තිබ්බේ. වෙන එකක් ගන්න තිබ්බේ මේ මුදල. දුකෙන් ඉන්නේ. දුකෙන් ඉන්නකොට මොකද වෙන්නේ වාගේ අර භාවමය අර්ථයේ සිතුවිලි පරම්පරාව වෙනස් වෙනවා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ නැති දේවල්. එතකොට පිටසවට ඒ දුක අපි දන්නේව නැති ස්ට්‍රෙස් එකක් වෙනවා මානසික ආතතියක් මානසික පීඩනයක් එතකොට මේ මානසික ආතතිය ගැන මම ආයෙ වෙනම දවසක් කතා කරනවා 1000ක් විතර තියෙනවා මාතෘකා කතා කරන්න හරි එතකොට මේ අපි නිකන් බකට්ස් වගේ ස්ට්‍රෙස් ඇකියුමුලේටින් බකට්ස් වගේ විවිධ චූටි ස්ට්‍රෙසස් එකතු කරන බාල්දි වගේ අපි බකට්ස් වගේ අපි එකතු වෙනවා මේක චුට්ට එකතු වෙනවා අපර බිඳුව එකතු වෙනවා ඒකයි අපි අසනීපෙට ඉක්මනට ඒකයි දැන් අද කාලේ මිනිස්සු ඉක්මනට පොලි බලලා ජීවිතේ සමු ගන්න. අවුරුදු 100ක් ඉන්න 100ලා නැහැ. 100ලා නැහැ. right. ඒ නිසා ශෝක. දුක. ඊළඟදී ක්‍රෝධ ශෝක ඊළඟදී fear, extreme fear. Extreme fear condition එකක් තියෙනවා. Extreme fear. ඒකේ මාසුත් හරි. ප්‍රශ්න නැහැ. ඒක කරනවට බයයි. එක්සිකියුටිව් කෙනෙක් ඉන්න පුළුවන් කම්පැනි එකක එක්ස්ට්‍රීම් ෆියර් ප්‍රොමෝෂන් එක ගාලා ඉඳන් සැකෙන්නේ බොස් මේ පාර සේල්ස් ටාගට් එක කව නැහැ කියලා කව කරේ නැහැ කියලා මගේ ලොන්ස් එකක් එක්ක ඔක්කොම කපලා දාලා ඉඳන් බය එක්ස්ට්‍රීම් ෆියර් අල්ල පිටතර මිනිස්සයා මගේ වැඩමායිමට නඩුවක් දාලා ඉඳන් බය මගේ උපාධිය නඩුවක් තියෙනවා මේක මම වැඩිකාරයා වෙයි ඉඳන් අවුරුදු 6කට හිරේ යනවා ඉඳන් බය එක්ස්ට්‍රීම් ෆියර් tremendous stress. Don't worry, don't worry. Maanasika. Because
ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි ඔයාගේ awareness එක improve කරගන්න. awareness consciousness. ඔයාට හිතෙන්න ඕනේ මට මොනවද මේ හිතෙන්නේ කියලා. මට මේ වෙලාවේ මොනවද මේ හිතෙන්නේ? ඔය බුදුදහමේ ඔයා අහලා ඇති වචන සම්මා සති කියලා. සම්මා සති කියලා වචනයක් අහලා ඇති බුදුදහම පන්ති. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරලා. ඒක තමයි සතිය. ඔයා සිහියෙන් ඉන්නේ. ඔයාලා දන්නවා මේ වෙලාවේ මට මොනවද හිතෙන්නේ? ඒක දිනු කරගත්තොත් ඔයාලට මට මේ වෙලාවේ තරහ යනවද? මට පණින් ෆීලිං එකක්ද තියෙන මේ වෙලාවේ? මට මේ ඇන්ගර් එකක්ද? මේක සරෝනස් එකක්ද? සෑඩ්නස් එකක්ද? මොකද්ද මම අද එක්සෝස්ටඩ්ද? what ඉදුනොත් එහෙම ඔයා එක්සෝස්ටඩ් කියලා මේ තියෙන රීසන්ස් වල තියෙනවා කියලා. ටක්ගාලා YouTube එකේ හරිනවන්නේ බලන්න කාලි චැප්ටර් එකේ පොඩි විනාඩි 5ක් ක්ලික් කරලා YouTube එකේ සීරියස් මම කියන්නේ. මම කරන දේවල් මම කියන්නේ. කාලි චැප්ටර් එකේ හරි මිස්ටර් බීට් හරි මොකක් හරි පොඩි මනි වීඩියෝ ක්ලිප් එකක් බලන්න උඹ දෙන්නේ කියලා. එහෙම නැත්නම් ඔයා දෙක විතර විහිළු කාරු කරනවා ඔයා ගොම්කම යාළුවට කොල්ල යන්නේ. අරියා මම මේ මොකක්ද මගේ යාළුවෝ පිට ක්ලාස්මේට් ලා ඉන්නවා. කතා කරාමේ ෆෝන් එක තියන්නේ නැහැ. ඉස්කෝලේ යන කාලේ කරපු මොකෝටි වැඩ කරනවා. ඕක කතා කරලා ඉලානවා. that's fine. අද ඒ නිසා ඔයාගේ මේ කරුණ හතර සයිකොලොජිකල් ෆැක්ටර්ස් ඒක හඳුනගන්න. ඊළඟ එක තමයි මම වේගෙන් කියන්න. මේකට අපි කියන ඔයාගේ food intake එක මම ඒක තමයි bad food and drinks. මේක ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන්නේ විරුද්ධාන භෝජන. විරුද්ධ ආහාර ගන්න. විරුද්ධ ආහාර ගන්න. ඔයාට නොගැලපෙන ආහාර ගන්න. අපි මේක දන්නේ නැතුව ගොඩක් වෙලාවට වෙන්නේ. ඒ නිසා අපි ඔය ඩයටින් ගැන කතා කරනවා, ඩයට් ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න කියලා අපි කතා කරනවා. ඔයගොල්ලන් ට්‍රේනර් ට්‍රීට් එකක් දෙනවා. එතකොට මේ හරි ඩයටින් කියලා කියන්නේ නොකාබෝබීන් එක නෙමෙයි. නොකාබෝබීන් ඉන්න පැටර්න් එකක් තියෙන එක වාස්නේ සිස්ටම් එක. ඒක පස්සේ වෙලාව කියලා දෙන්නම් හරි. හරි. එතකොට විරුද්ධ මේ නොගැලපෙන ආහාර. ඔය අහලා කිව්ව වෛද්‍ය විද්‍යාව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියනවා. අපත්‍ය ආහාර කියලා. ඒක පත්‍ය වෙන්නේ නැහැ. අපත්‍ය ආහාර. අපිට ගැලපෙන්නේ. උදාහරණයක් විදිහට මේ දවස්වල හොඳටම තෙතමන පරිසරේ වහි. කෙනෙකුට පණ්ඩක්ක මෑකරන් වගේ සීතල ආහාර මේ දවස්වල ඇලර්ජි වෙන්න පුළුවන්. එයාගේ ෆ්ලේම් එක ඇවිස්සෙන්න පුළුවන්. පපුවේ පොඩක් සතිය වගේ එන්න පුළුවන්. පොඩක් රනින් නෝස් වගේ එන්න පුළුවන්. ඇයි? මට ගැලපෙන්නේ නැති ආහාරයක් වතාල් තියෙනවා. පූල් වතුර මේ දවස්වල බොන එක ටිකක් අවදානම් සහිතයි. පූල් වතුර පරිසරයේ සීතල වැඩි විරුද්ධන්න ඕනේ. ඒ නිසා මේ නොගැලපෙන ආහාර ද්‍රව්‍ය. එතකොට මෙන්න මේ නොගැලපෙන ආහාර කියන එක ඇතුලේ තියෙනවා too much of salt. sweetness. ලුණු ගතිය, පැණි රස ගතිය. ඊළඟට අර මේ අපි කියන්නේ ඇඹුල් ගතිය කියලා. ඇඹුල් ගතිය, ඇසිඩික් ගතිය. ඊළඟට spicy, too much spicy. එතකොට අපි නිකන් හිතලා බලන්න. අපි මේ වචන මම කියෝ chicken devil, pork devil, fish devil එක. අපිට නිකන් මවුත් ඕටරින් වගේ. නිකන් කටට කෙලවුනන ගතියක් වගේ තියෙනවා. මම කියෝ ලුණු මිරිස් කිරිබත් කිව්වොත්
සමහර වෙලාවට කටට කෙලවුණු ගතියක් තියෙනවා. ඇයි අපි ස්වභාවයෙන්ම ආසයි මේ පැණි රස, ලුණු රස, අඹුල් රස, මේ ස්පයිසි ගතිය මේවට ආසයි. හැබැයි ඒවා මුලින් මොඩරේෂන් ඉඳලා හිතලා නම් වාගන්නේ මට ලොකු හානියක් වෙන්නේ. ඒ සමහරගේ ලයිෆ් ස්ටයිල් එකේ ෆුඩ් පැටර්න් එකම හයි සෝල්ට්. එතකොට මේ ස්වීට්නස් එක අවශ්‍යයි. ගොඩක් පැණි රස දෙක. ලුණු අධික ගතිය, ඇසිඩික් ගතිය, අඹුල් රස වැඩි. මිරිස් සැර වැඩි. දැන් ලංකාවේ පොලොස් අඟුලක් පොලොස් උයනවා නම් ලංකාවේ ගොඩක් මිරිස් ගන්න. නැති බාක් දෙනවා. ස්පයිසි වෙන්න ඕනේ පොලොස් අඟුල. නැත්නම් වැඩක් නැහැ. පොලොස් අඟුල රස. ඔය උගේ මොකද වෙන්නේ? වාගේ. බබ්ස් එනවා ප්‍රමාණයට වැඩි. වාගේ අර එන්සයිම ආපහු එනවා ඉසෝෆැගස් එක දිගේ උඩට. හරි අපහසුයි. දැන් මෙහෙ ඊයවරේදා පල්ලි කෙනෙක් අවුස් එක පාටම ඇවිල්ලා කිව්වා මේ සමගේ පපුවරේ දෙනවා පොට්ටක් මොකද හැබැයි පොට්ටක් දනවා වගේ ඊට පස්සේ මම මොනවද දවල්ට කෑ පොට්ටක් ස්පයිසි ඒවා ගෑවා සෝරිස් චිම්බේගේ ප්‍රශ්නයක්වත් එයාගේ ඔතොත් එකේ ප්‍රශ්නයක්වත් නෙවෙයි එනිසා විරුද්ධාන භෝජන අපේ හෙල්ත් එක නැති වෙලා එනිසා අපේ මොඩර්න් ලයිෆ් ස්ටයිල් එකේ අපේ ආවේනික ජීවන රටාව අපි ජීවිත දෙනාගේ ජීවන රටාව එකිනෙක නතර වෙනස් ඒතර ඒකට හරියන විදිහේ සමබර ආහාර ගන්නවා. එතකොට දැන් විරුද්ධ දැන් බලන්න ජංක් ෆුඩ්. අපි සමහර වෙලාවට බබාලත් එක්ක ගිහිල්ලා අන්න පෙළෙනවා මොකක් හරි බර්ත්ඩේ එකක් හරි මොනවා හරි එකට ෆාස්ට් ෆුඩ් රෙස්ටොරන්ට් එකේ. ඒතකොට මේ කෑම හදලා තියෙන්නේ ගොඩක් කෙමිකල්ස් දාලා. රයිට් ගොඩක් කෙමිකල්ස් තියෙනවා. විවිධ මේ කියන ලුණු රස, පැණි රස, අරවා මේවා ගොඩක් මේ අමුල් රස මේවා තියෙනවා. ඉතින් මේ වගේ ආටිෆිෂල් දේවල් රසකාරක වෙන්න පුළුවන්. මේ වගේ දේවල් තියෙනවා. ඒක මොනවාද? අපේ ආහාරය අපිට අපත්‍ය වෙනවා. අපත්‍ය වෙනවා. එතකොට ලංකාවේ තමයි මම දන්න තරමින් ලෝකේ හොඳම ෆුඩ් කල්චර් එකක් තියෙනවා. ලෝකේ ඉතාමත්ම රසවත්, ඉතාමත්ම ගුණවත් සහ ඒක ඖෂධයක් වෙන විදිහේ ආහාර දෙන්නේ ලංකාවේ. මොකද ඉස්සර ආච්චි අම්මලා දැනගෙන හිටියා ගෙවල් වල අසවල් වර්ගයේ බත් දිව්වොත් අසවල් වර්ගයේ මාළු පිට තමයි කියන්නේ. වට්ටක් හරිවොත් ඒකත් එක්ක උයන්නේ මොකද්ද? ඒකට හරියන කොළමලුව මොකද්ද කියලා දැනගෙන. අපි දැන් දන්නේ. ආවල් මාළුව හැදුවොත් ඒකත් එක්ක උයන්නේ වෙන මේවා. ඒතකොට ඒවා කෑවම ශරීරයේ සෞඛ්‍යය වැඩි වෙනවා. ශාරීරික යෝග්‍යතාවය වැඩි වෙනවා නිසා අඩු වෙනවා. ඒතකොට දැන් අපි දන්නේ නැතුව තියෙන මේ ආහාර පාන රටාව නිසා අපේ සෞඛ්‍යය පිළිතුරු වෙනවා. ඒක විරුද්ධාන භෝජන කියන එක කාරණා. ඊළඟ එක තමයි sedentary lifestyle. sedentary lifestyle. එක තැන ගත කරන ජීවිත බවට පත් වෙලා තියෙනවා. මේ එක තැන ඉන්නවා කියලා කියන්නේ උදාහරණයක් විදිහට කාන්තාවක් ඉන්නවා. එයා උදේ ලෑස්ති වෙලා 8 වෙනකොට ඔෆිස් එකට එනවා. එයාගේ ජොබ් එක තමයි රිසෙප්ෂන්. ඒක ටෙලිෆෝන් නම්බරේ. ඒතර එයා ඇවිල්ලා එයාගේ රිසෙප්ෂන් ඩෙස්ක් එකේ වාඩි වුණාට පස්සේ එයා පැය 8ක් වාඩි වෙලා ඉන්නවා. එයා කෑමට තේ බොන්න නැගිටලා යනවා. කෑමට නැගිටලා යනවා. ආයෙ හවස දෙකක් බොන්න නැගිටලා යනවා. හවස ඩියුටි ඔෆ් වෙලා ගෙදර එනවා. ගෙදර ඉන්නේ සමහර වෙලාවට වාහනේ. ඒතර වාහනේ ආවට පස්සේ එයා ආපහු ගෙදර දොරේ පොඩි වැඩ ටිකක් කරලා ආපහු ටීවී එක ඉස්සරහා වාඩි වෙලා බලන්න. එතකොට රිසර්ච් වලින් හම්බෙලා තියෙනවා ඇවරේජ් මොඩර්න් ලයිෆ් එකේ ඇවරේජ් පුද්ගලයෙකුගේ පැය 16ක විතර සීටින් අවර්ස් තියෙනවා. පැය 24න් පැය 16ක් විතර වාඩි වෙලා එක තැන ඉන්නවා. මේක ඇවරේජ් තවදුරටත් ගත්තොත් මිනිමම් 8 hours. මිනිමම් පැය 8ක්වත් අඩු ගානේ වාඩි වෙලා. ඒකට වාඩි වෙලා හිටියට ඔයාගේ ජොබ් එක මැනේජරියල් එක්සිකියුටිව් කැටගරි එකේ වාඩි වෙලා පොත්පත් වල කම්පියුටර් එකේ කරන්න තියෙන වැඩක් නා it's okay ඒක කරන්න වෙනවා. හැබැයි පැය 24න් ඔයාට එක පැය ඔයා ගන්න පුළුවන් නම් ඇක්ටිවිටි ලෙවල් එක වැඩි කරගන්න. ඔයාගේ ෆන්ක්ෂනල් ලෙවල් එක, ෆන්ක්ෂනැලිටි එක, මොබිලිටි එක, කලියතාවය වැඩි කරගන්න. අන්න ඔයාට ප්‍රශ්න නැහැ. ඒ නිසා තමයි දැන් මොඩර්න් අපේ ලයිෆ් ස්ටයිල් එක හරියන විදිහේ ෆිට්නස් සෙන්ටර්ස් ගේම්ස් හදලා තියෙනවා. ඔයාගේ ඇක්ටිවිටි ලෙවල් එක වැඩි කරගන්න. you save time. ඔයාගේ වොෂින් මැෂින් එකෙන්, බ්ලෙන්ඩර් එකෙන්, ඔයාගේ තියෙන හෝම් ඇප්ලයන්සස්, වෙහිකල් එක මේ ඔක්කොම පාවිච්චි කරලා කරන්නේ මොකද? ලොකු වෙලාවක් ඉතුරු කරගන්න. ඒ ඉතුරු කරගන්න වෙලාවෙත් පැය ඔයාගේ ෆිසිකල් ෆිට්නස් වලට හෙල්ත් එක ඉම්ප්‍රූව් කරගන්න දානවා. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ලයිෆ් ස්ටයිල් එක අපි කරන ජොබ් එක, ඔකියුපේෂන් එක, වෘත්තිය අපිට මාරු කරන්න අමාරුයි. ඒක අපේ ලිවිං ස්ටෑන්ඩඩ් එක, ඒක අපේ ලිවිං පැටර්න් එක. ඒක කරන්න ඕනේ මොකද්ද? දවසේ පැය 24න් එක පැයක් දාන්න අපේ exercises වලට health and fitness creation. health and fitness creation. සෞඛ්‍ය යෝග්‍යතාවය ඇති කරගන්න ප්‍රවර්ධනය. එතකොට වඩ පුළුවන් ඉතුරු පැය 23 ද කරන ලොකු ආයෝජනයක් බවට පත් කරගන්න. මේක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. ජිම් එකේ ගත කරන පැය පැයකමාර ලොකු ආයෝජනයක් බවට පත් වෙනවා. මොකද
ඔයා හොඳ නිරෝගී සෞඛ්‍ය සම්පන්න කෙනෙක් වුණොත් නේ අනිත් ඒවා ටික ඔක්කොම කරන්න ඕනේ. මේ ඒ නිසා අලුතෙන්ම මේ කියන කරුණු කාරණාත් එක්ක ඔක්කොම ටික අපි කතා කරලා කියනවා. අලුතෙන් එක මොකක්ද හෙල්ත් කියලා කියන්නේ? මේ විවිධ රෝගාබාධ සහ වේදනාවන්ගෙන් තොරව සිටීම පමණක් නෙවෙයි. පුද්ගලයාගේ කායික මානසික සහ ආධ්‍යාත්මික සමාජීය සුව සම්පන්න බව කියලා හෙල්ත් එක කියන ගමන් දැන් අලුතෙන්ම IMO එක ඉන්ටර්නැෂනල් මෙඩිකල් ඕගනයිසේෂන් අර මොකක්ද IMO එක කියන්නේ ඒක ඇමරිකාවේ මේ ආයතනයේ පිළියර කරන තියෙන අලුත් නිර්වචනයක් හෙල්ත් එක කියන්නේ. ඒක තමයි enthusiasm to work. Enthusiasm to work. ඔයා වැඩ කරන්න කොච්චර ආසාවක් උනන්දුවක් වුවමනාවකින් ඉන්නවා. අපි රාත්‍රියේ නිින්දට ගිහිල්ලා උදෑසන අවදි වුණාම ඇඳේ වාඩි වෙලා තත්පර 10ක් කල්පනා කරන්න ඕන am I ready to work today? Am I ready? හරි. එතකොට ඔයා මේ අවදි වුණාම වාගේ රාජකාරියට යනකම් වාට ඉවසිල්ලක් නැත්තම් වා ආසයි නම් යන්න. right? අන්න වාට තියෙන enthusiasm. ඒ නිසා ask yourself every day, right? Do I want to go to work? Or do I have to go to work? Do I want to go to work or do I have to go to work? මට වැඩට යන්න වෙලා තියෙනවද? මට වැඩට යන්න සිද්ධ වෙලා තියෙනවා. වැඩට ගියේ නැත්තම් ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මම වැඩට යනවා. Do I want to go to work? Or do I have to go to work? මට නම් I want to go to work always. Obvious. අද මගේ වයි උපාදතරේ පද මේ වයින්නවා අයියේ මේ ගන්නත් බෑ පාරවල් වල බැරිද අද නිවාඩුවක් දාලා කට්ටියම ගෙදර යනවා. ඉස්කෝලේ නිවාඩු කට්ටියම ගෙදර. I have to and I want to. එතෙන් දෙක මට රිවර්ස් වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න තියෙනවා මට වැඩ කරලා තියෙනවා I must go. එතකොට ඔයා සමහර වෙලාවට ඔයා දලංගු වල මීටින් එකකට ගිහිල්ලා ඔයා රෑ 12ට ගෙදර එන්නේ. ඊයේ රෑ 12ට ගෙදර එන්නේ. හැබැයි ඔයා අද උදේම වෙනදා වෙලාවකට වඩා විනාඩි 10ක් කලින් ඔෆිස් එකට එනවා. Because you like the work you are doing. ඒ නිසා මතක තියාගන්න අපේ හෙල්ත් එක ලංකාව සහ අනිකුත් දියුණුවේ පවතින රටවල මිනිසුන්ගේ ගොඩක් සෞඛ්‍ය නැතිවට බලපාන එක ප්‍රධාන කාරණයක් තමයි ලෝකයේ මිනිස්සුන්ගේ 85%ක් 87ක් 90ට ආසන්න ප්‍රමාණයක් කරන්නේ තමන් අකමැති ජොබ් එක. තමන්ගේ ජොබ් එක අකමැති දේවල්. දැන් පෞද්ගලික කාලේ ඔයා දන්නවා ලංකාවේ විවිධ ආණ්ඩු වලින් විවිධ ජනාධිපතිවරු අගමැතිවරු ලංකාවේ උපාධිධාරීන්ට ගොඩක් රැකියාව අවස්ථා දෙනවා. දැන් තාමත් දෙනවා. උපාධිධාරීන්ගේ රැකියාව අවස්ථා. මට තාවලින් ඉඳලා විතරම කියන්නේ. මොකද I am doing what I am doing. So do what you love, love what you do. ඒක තමයි answer. Do what you love what you do. කරන දේට ආදරය කරන ආස කරන දේ කරන්න. Extremely it's going to affect on your health. හරි. ඒක ගොඩක් අය තමන් කරලා තියෙන්නේ ආර්ට් ඩිග්‍රී එකක් රැකියාව වෙන එක. කරලා තියෙන්නේ සයන්ස් ඩිග්‍රී එකක් පැක්සාවර හම්බෙලා තියෙන වෙන එක. තමන්ට තියෙන්නේ බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරන්න වෙන එක. ඒක යාගේ ආසාව ස්කිල් එක ඒකත් එක්ක සමපාත වෙන්නේ නැහැ. දියුණු රටවල මේවා ගැන බලන්න ස්ක්‍රීනින් වලදී එම්ප්ලොයිමන්ට් රික්‍රූට්මන්ට් වලදී බලවටම රැකියාව දෙන්නේ. ඒගොල්ලෝ දෙයිම කියනවා මට මේ ජොබ් එක හරියන්නේ නැහැ. වට අයිගෙන මේ වගේ ජොබ් එකක්. කැම්පස් වලදී කැරියර් ගයිඩන්ස් කවුන්සලින් වලින් ළමයින්ට කියලා දෙනවා. පුතා වාගේ තියෙන මේ වගේ ස්කිල්ස් වගේ නොලෙජ් බේස් එක මේ වගේ වට හරියන්නේ මේ වගේ වෘත්තියක්. අන්නත් ළමයින්ට කියලා දෙන්නේ. අපේ රටේ එහෙම හරියන්නේ. ඒක ගොඩක් මිනිස්සු රැකියාවක් නැතිකමට රැකියාවක් කරනවා. එහෙම නැත්නම් තමන්ට නොගැලපෙන ව්‍යාපාරයක් කරනවා. ඒක හරියන්නේ නැහැ. ඒක සතුටින් භුක්ති විඳින්න බෑ. එතකොට අන්න ඔයාට අර කියපු සයිකොලොජිකල් ෆැක්ටර්ස් උත් එනවා. ශෝක මේ අර ඔක්කොම. හරි. බෞද්ධ ශෝක බය ආයාස ඒවා ටික ඔක්කොම නැහැ. එහෙම වුණාම ඔයාට ඔයාව නැති වෙනවා. ඊට පස්සේ කනකොට දේවල් ගැන කොහොමවත් සැලකිල්ලක් නැති වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ අපිට හැට පේන්නේ නැති අපි හිතන්නේවත් නැති කරුණු ගණනාවක් බලපාන අපේ ශරීර සෞඛ්‍ය සහ ශාරීරික යෝග්‍යතාවය සමග. ඉතින් ඒ නිසා අර අපි අහන්න ඕන අපි උදේම නැගිටින්න. Do I have to go to work or do I want to go to work? Very important. බ්‍රා උත්තරේ බලන්න. ඔයාලා අද නිකන් වැඩට යන්න බෑ වගේ හිතෙනවා නම් there must be a problem.
Like you need to identify. I don't know. එතකොට දැන් ඔයා ආස දේ කරනවා නම් ඔයා ආස රැකියාව නම් ආස බිස්නස් එක නම් ඔයා කරන්නේ මට ඒක හැමතිස්සෙම එන්ජොයි කරනවා. දැන් මට කොච්චර වටනද ගියේ මම කොළඹ පිටියේ නෑ ඔෆිසේ ඔබ්බේ ආ ෆයිල් එක ගත්තා මම කොළඹ ගියා රටායේ උන් දෙතර එතකොට ආසයි හැමදාම ඔෆිස් එකට එන්න ආසයි ඒ මම ආස කරන දේ කරනවා. ඔයා you need to find out what suits my lifestyle better, what suits me better. So ඒ නිසා මේක හරිම important. ඒ නිසා modern day health is enthusiasm to work. වැඩ කරන්න කොච්චර ලොකු ආසාවක් උනන්දුවක් උද්‍යෝගයක් තියෙනවා. ඒ නිසා if you don't have enthusiasm to work, that means you are not healthy. If you have the right enthusiasm and positive attitude to your work, yes, you are healthy. එතකොට ඒකට අනිත් පැත්තෙන් උදව් වෙන දේවල් තමයි ඔයාගේ tummy එක අඩු වෙලා, waist size එක අඩු වෙලා, body fat අඩු වෙලා, you become strong, right? You feel good, strength, endurance අර කියන qualities. හරි. ඒ ඔක්කොම ඒවා වටින් එකතු වෙන දේ. එතකොට ඔයාගේ gym එකෙන් එළියේ තමයි ඔයාගේ මේ fitness workout එකේ මේ හැමදේම benefit එක හම්බ වෙන්නේ.